ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපි මේ කතා කරන ලෝකේ මේ දැන් හැදෙන එකක්. තියෙන එකක් නෙමෙයි. ජීවිතේ පවතින ලෝකයක් නෙමෙයි. මේ දැන් එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ලෝකය මේ දැන් හැදෙන එකක්. පවතින ලෝකයක් නෙමෙයි. අපි හැමෝම ජීවත් වෙන්නේ එකිනෙක කෙනා තම තමන් විසින්ම සිතේම හදාගත්ත ලෝකෙක. චිත්තේන ඊයති ලෝකේ. අපි හිතින්ම හදාගත්ත ලෝකයක්. අපි බාහිරට ඇඟිල්ල දික් කරලා බාහිර පවතින ලෝකයක් ගැන කතා කරා. කතා කළාට ඇත්තටම අපි ඉන්නේ අපේ හිතේ තියෙන ලෝකේ. හැම දෙයක්ම හිතටයි ගෝචර වෙන්නේ. හැම දෙයක්ම දැනගන්නේ හිතින්මයි. එහෙමනම් අපි ඉන්නේ අපි ඉපදෙන්නේ අපි මැරෙන්නේ සේරම දැනගන්නේ අපේ හිතින්මයි. අපිට තියෙනවා සම්මුතිය තුළ කතාවක්. සම්මුතිය තුළ අපි හැමෝම පුංචි කාලේ පොඩි කාලේ ඉපදිලා ඒ සම්මුතිය තුළ ජීවත් වෙලා ආපු අය. සමාජයේ සංස්කෘතිය ඒ සමාජ රටාව පරිසරය ඒ සම්මුති ලෝකේ අපි හොඳට දන්නවා. අපිට හැමෝම කියලා තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ අපි දවසක මැරෙනවා කියලා. අපිට දැනෙනවා අපි වයසට යනවා. අපිට මේ ශරීර කූඩුව දිහා බැලුවාම අපිට තේරෙනවා හැමෝටම තේරෙන දේ. හැමෝම වයසට යනවා, හැමෝම ලෙඩ වෙනවා, හැමෝම අසනීප වෙනවා, හැමෝම මැරෙනවා. ඇත්තටම ඒ නිසාම බියක් තියෙනවා. හැමෝම ඉන්නේ මර බිය සමගයි. බීතියක්, බයක්. සත්ත්ව ලෝකයේ ගත්ත අපි දකිනවා සත්ත්ව ලෝකයේ ගොඩක් සත්තු ඉන්නේ ඒ මර බිය සමග. ඔවුන් හැමතිස්සෙම පොඩි සද්දයක් ආවත් කුරුල්ලෙක් වුණත් ෂණිකව ගැස්සෙනවා. වටපිට බලනවා. බලන්න ඔබේ පරිසරය තුල ඉන්න ওই සතුන් පවා පොඩි සද්දයක් ආවත් කොයිතරම් කැළඹෙනවද? කොයිතරම් බීතියකින්ද බයකින්ද ඉන්නේ? ඒ වගේම තමයි මිනිස්සු වෙන අප කොරෝනා වගේ රෝගයක් වෛරසයක් හැදෙයි කියලා කොයිතරම් සමාජය තුළ මිනිසුන් අතර බීතියක් තියෙනවද? මේක හැදුනොත් මැරෙයි කියලා. මේ නිසාම අපිට මරණය ගැන ලොකු කතාවක් තියෙනවා. මොකද්ද මේ මරණය? ලෝකයේ මේ දැන් හැදෙන එකක් නම් අපි ඉන්නේ මනෝමය ලෝකයක නම් අපි ඉන්නේ මනසින්මයි මේ මරණයක් දකින්නේ. මරණය හැදෙන්නෙත් මනසෙමයි, හිතේමයි. අපි ඇත්තට මුණ දෙන්න ඕනි. අපි ඉන්නේ මායාවක බොරුවක ගිලිලා. අපිට මැරෙන දවසක් තියෙනවා. දවසක අපි මැරෙනවා කියලා හිතන් ඉන්නවා. මේ සම්මුතියේ කතාව ඇත්තටම ඒක කොයිතරම් පුස්සක්ද? ධර්මය අවබෝධ වෙනකොට කෙනෙකුට දැනෙන දෙයක් තමයි ලෝකේ මේ දැන් මනස හැදෙන්නේ. එක් ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. මේ ක්ෂණයක් පාසා
සිත හටගෙන නිරුද්ධ වෙනවා. හැම ෂණයකම උපදින සිත ඒ ෂණයෙම මිය යනවා. මේ ධර්මය අවබෝධ වෙන කෙනාට ඒ ක්ෂණික හටගෙන නිරුද්ධ වෙන උපත මරණයයි දකින්නේ. උට මැරෙන දවසක් කියලා එකක් නැහැ. මේ මොහොතේමයි මැරෙන්නේ. මැරෙනවා ආයි ඉපදෙනවා. ඒ සිතයි. එයයි පරම සත්‍යය. ඔබ මැරෙන දවසට වෙන්නේ සිතක් ඉපදිලා නැති වෙන එක පමණයි. ඒ සිත මේ දැනුත් උපදිනවා. මේ දැනු සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. අන්නේ නුවණින් දකීන ඒ ප්‍රඥාවෙන් දකීන ඔබ මරණය අභිභවා යනවා. ඔබ මරණය ජය ගන්නවා. ඒ කෙනාට මරබියක් කොහොමද ඇති වෙන්නේ? ඇයි මේ ෂණෙත් ඔහු මැරෙනවා? සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඊගාව සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. මේ හටගෙන නිරුද්ධ වුණු සිත ඊගාවට හටගෙන නිරුද්ධ වුණු සිත අලුත්ම සිතක්. ඒ අලුත් උපතක්. අලුත්ම මරණය. මෙරි මෙරි උපදිනවා. අවුත්තා සම්භූතං උත්ථානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. අවුත්වා සම්භූතං උත්ථානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. මේ බුද්ධ වචනේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදී ඉපදී මැරෙන මේ සිතේ ඒ පරම සත්‍ය එක රහසක් වෙන්න බෑ. අපි හැමෝම මේ සත්‍යයත් එක්ක ජීවත් වෙනවා නම් කොහොමද? සත්‍ය නම් පරම සත්‍ය නම් තමන්ගේ යථා ස්වභාවය. අන්නේ කෙනාට හම් වෙනවා. හේතුඵල ධම්ම කුමක්ද? මේ සම්මුතිය තුළ කර්මඵල ධම්ම තියාගෙන ඉන්නවා. කර්මයක් තියෙනවා. කර්මේ පරිසම්දෙනවා. සම්මුති කතාව තුළ කර්මයේ විපාක එහෙම කතාව තුළ සියල්ලම කර්මය අනුවද සිද්ධ වෙන්නේ. කර්මයටද සියල්ලම බර දීලා තියෙන්නේ. කෙනෙක් ඉපදෙනකොට මැරෙනකොට මේ පෙර කරපු කර්මය ඒ නිසා මේ යටගත්තේ. නමුත් හේතුඵල ධමයට එනකොට කෙනෙක් මේ හේතුඵල ධම තුළ හේතු නිසා හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේ සිත පෙර මතකයේ හේතුවේ මේ සිතත් හටගන්නේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. යමක් හේතු නිසා හටගනේද හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතුව නම් පෙර මතකයයි. පෙර මතකයේ නිසායි මේ දැන් සිතත් හටගන්නේ. එහෙමනම් පෙර මතකය කියන්නේ සංඥා. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියලා. ඒ සංඥාව ඒ සමාපත්තියක් විදිහට ඒ සංඥාවට සංඥා වේදේති නිරෝධ සමාපatti. සංඥාවත් වේදනාවත් නිරෝධය කරගෙන ඉන්න සමාපatti. සංඥාව ගැන ලොකු කතාවක් මේ ධර්ම තුළ තියෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ. භවය හැදෙන්නේ භවයක් හටගන්නේ. වේදනා සංඥා සංකාර නිසායි. විඳීම් හැදිනීම් දැන ගැනීම නිසා භවයක් හටගන්නේ. මේ ක්ෂණික සිතක් ගැන අපි කතා කරන්නේ. මේ හැම දෙයකම හේතු වෙලා තියෙන්නේ ඒ සංඛාර. සබ්බේ සංඛාර. සිතුවිලි. පෙර මතකේ සංඥා. අවිද්‍යාව පත්‍ය සංඛාරා.
අර පුංචි දරුවා අපි ඉපදුණු පොඩි කාලෙට ඒ ප්‍රභාස්වර සිතට අපිට හැමතිස්සෙම යන්න වෙනවා. ඒකට හේතුව ඒ අපි ඉපදුණු පුංචි කාලේ අපිට තිබුණේ නැහැ සංඛාරා. ඒක ප්‍රභාස්වර චිත්තං. නමුත් පසු කාලීනව මේ සිතට අවිද්‍යාව නොදන්න කම නිසා මේ සිතුවිලි බාහිරින් එකතු වෙනවා. කියන්න පුළුවන් යාවට පරිසරයෙන් දෙමාපියෝ ගුරුවරු හැමෝගෙම ඒ ඉගැන්වීම කියන ඒ සම්ප්‍රදායත් එක්ක කොමන හෝ ආකාරයට ඒ පුංචි ඒ කුඩා දරුවට ඒ ප්‍රභාස්වර සිතට සිතුවිලි එකතු වෙනවා. සංඛාරා එකතු වෙනවා. ඒ සංඛාරවල ඒ අවිද්‍යාව නිසා හටගත්ත සංඛාරවල ඒ සිතුවිලි වල සත්‍යතාවයක් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. ඒ යදා පඤ්ඤාය පස්සති ඒ ප්‍රඥාවෙන් දකින යථා ස්වභාවය. අති නිබ්බන්ති දුක්ඛේ ඒකනි දුකින් මිදෙන මඟ. මේ සත්‍ය දකින කෙන දැකීමමයි දුකින් මිදෙන මඟ. ඒ සමග්ගෝ විසුද්ධිය එකම මඟයයි විසුද්ධියට. ජාතිධම්ම සූත්‍රය ගත්ත බුදුන් වහන්සේ දේශනා කරන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. ඇස ජාතියයි. රූපේ ජාතියයි. ඇසේ විඥානේ චක්කු විඥාන ජාතියයි. ආයතනේ හට ගැනීමයි ජාතිය විදිහට බුදුන් වහන්සේ පෙන්නන්නේ. ජාතිධම්ම සූත්‍රයේ. මහණෙනි මේ ඇස ජාතියයි. මේ රූපේ ජාතියයි. රූප ශබ්ද ගන්ධ රස පහස අස කන දිව මාසය මන මේ ආයතන හරහා අපි ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. හැබැයි මේ එක් ක්ෂණිකව හටගෙන නිරුද්ධ වන එක් ක්ෂණයක ඉතා කුඩා කාලයක පැවැත්මක් පනවන්නත් බැරි තරම් ඉතා සියුම් කතාවක්. මේ කතාව තුළ යථාර්ථය නම් තවත් ඒ පරම සත්‍ය තියා බැලුවොත් මේ ක්ෂණිකවත් සිතක් පවතින්නේ නැහැ. එයත් මායාවක්. පෙර මතකයේ නිසා මේ හටගන්න සිත පෙර මතකයයි. මේ සිතත් පෙර මතකයයි. අනාගත සිත පෙර මතකයේ නිසා ඒ පෙර මතකයේ නිසායි ඒ පෙර මතකයයි මේ සිත. පෙර මතකයේ නිසා අනාගත සිතක් ගැන හිතනවා. හැමතිස්සෙම අනාගතය ගැන හිතනවා. පොනෝ බයික. ඒ නිසාම ඒ තියෙන උම්මාදේ ඒ සිතේ ස්වභාවයක් තමයි අපි පුදුන් ස්වභාවය තුල බැලුවත් සම්මතය දිහා බැලුවත් සම්මතය තුල තණ්හාව ගැන කතා කරනවා. උපාදාන අල්ල ගන්නවා. අල්ල ගැනීම නිසා තණ්හාව කියනවා. තමන්ගේ කියන දේවල් ගොඩවල් හම්බ වෙනවා. ඒ උපදි ගොඩවල් හම්බ වෙනවා. ඒ ගොඩවල් එකතු කරගෙන ඉඳීම භවයේ කියනවා. ඒ උපදි ගොඩවල් එකට එකතු කරගෙන භවයක් හදාගෙන ජාති ජරා මරණ ශෝක පරිදේව වලට ලක් වෙනවා. පටිච්ච සමුප්පාදය තුළ මෙවැනි කතාවක් ඒ සම්මතය තුළ තියෙනවා. ඉපදි මෙරි ඉපදි යන පටිච්ච සමුප්පාද චක්‍රයක් ඒ විදිහට පැහැදිලි කරනවා. ඒ තුළ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. ඉතින් මේක තුළ ජීවිත කතාවක් ගැන කතා කරනවා. සසරක් ගැන කතා කරනවා. මෙරි ඉපදි මෙරි සසර. ඒ තුළ තමයි ලෝක සත්‍ය ලෝක ප්‍රජාවම ඉන්නේ. නමුත් අපිට තියෙන ගැටලුව මේ පරම සත්‍ය දකිනකොට
එක්ෂණික හිත දකිනකොට ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වන හිතේ පටිච්ච සමුපාදයේ පනවන තැනට එනකොට ඒ පරම සත්‍ය ඒ සත්‍ය දකිමින් ඒ හිතෙන් මිදෙමින් ඒ සත්‍ය අවබෝධය නිසාම ඒ සිත පරජානාති සිත අවබෝධ කරගෙන සිතේ මිදීම තුළ ඇත්තටම දුකින් මිදීමක් සිද්ධ වෙනවා. දුක හටගන්න හේතු නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. හේතු නිසායි පටිච්ච සමුපාදය හටගන්නේ. ඒ පටිච්ච සමුප්පාද චක්‍රේ බිඳ වැටෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සිතුවිලි හැදෙන හැටි. සංඛාර පත්‍ය විඥාන ඒ නිසාම දැන ගැනීම විඥාන සිතක් උපදින. විඥාන පත්‍ය නාම රූප හදාගන්න. නාමයත් රූපයත් නාම රූප පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන. ඒ නිසාම අසකන දිවනාසය හදාගෙන ලෝකයක් එක්ක ඉන්නවා. සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති වේදනා විඳීම නිසාම හැඳගෙන යඳිනී යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති ඒ සංඥාවට විතර්ක කළා පෙර මතකයෙන් ගලපලා මේ එන සිත හඳුනගන්න අරමුණක් එන සිතක් ගන්න අරමුණක් ගන්න පෙර මතකයෙන් ගලපලා අලුත් සිතක් හටගන්න අරමුණට හඳුනා ගැනීමක් වෙනවා. ඔබට දැන් ඇහෙන්නේ සද්දයක් නම් ඒ සද්දේ සිතක්. ඒක ඒ සද්දේ කුමක්ද කියලා පෙර මතකයෙන් ගලපන්න. පෙර මතකය අනුවයි ඒ ශබ්දේ මේකේ කියන එක මේ සිත ඔබ හඳුනගන්න. වේදනා නිසා සංඥා නිසා වේදනා සංඥා නිසා විතක්ක කළ සංඥාවට විතර්ක කළ දැන ගැනීම යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති යම් විතක්කේති තං ප්‍රජානාති යම් විතක්කේති තං විජානාති සාමාන්‍ය පුදුන් මනසේ ස්වභාවය විජානාති ඒ විතක්ක කළ දරගත්ත දේ තමයි බාහිර තියෙන්නේ කියලා. ඒ බාහිර රූපෙට මේ නාමයේ ගැට ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන මේ සිතේ නාමේ හදාගත්ත සම්මුතිය තුළ හදාගත්ත ඒ පුටුව ඇඳ මේසේ දරුවෝ ගෙවල් දොරවල් ඒ කියන එක බාහිර තියෙන්නේ කියලා අල්ලගන්න එක. ඒක තමයි භව කතර කියලා සසර කියලා සම්මුතිය තුළ කතා කරන්නේ. විඥානාති කියන එක. දැන ගැනීම බාහිරයි කියලා ගන්න එක. හැබැයි දැන ගැනීම බාහිරයි කියලා ගන්නෙ නෑ. මේ ක්ෂණිකව හටගෙන නැති වෙන සිත දකිනකොට මේන අරමුණ පෙරමතකයෙන් එන එකක් කියලා දකිනකොට ඒකත් සිතේම හදාගත්ත දෙයක් කියලා දකිනකොට බාහිර දෙයකට යන්නේ නෑ. සිතින්මයි මේ දේ හදාගන්නේ. විඳීම් හැදිනීම් දැන ගැනීම රූපයක් ඇහැට ආවත් ඒ ඇහැට එන ආලෝකයක් ආවත් ඒ ආලෝකේ කියන්නේ නෑ මේක ඒ හැඩතලය කුමක්ද කියන එක. නාගහද භෝගහද ඒ ගස්වල නම්වත් ඒ හැඩතලවල නෑ. නමුත් ඒක හිතේ හට ගන්නවා. ඒක නාගහක්, ඒක භෝගහක්, ඒ දරුවා, ඒ අම්මා, ඒ දුව, ඒ පුතා. මේක සිතේ හටගන්නේ. ඒක නාමයක් හටගන්නේ සිතකින් හටගන්නේ. ඒක රූපයට ගැට ගැහිමක් සිද්ධ වෙන්නේ නෑ මේ සත්‍ය දකිනකොට. හිතේ හටගත්ත දේ බාහිරට යන්න හේතුවක් නෑ. බාහිර තියෙන දෙයක් එන්නේ නෑ. හිතේ හදාගෙනයි බලන්නේ. ඇත්තටම අපිට රූප පේන්නේ නෑ. අපි රූප සිතුවිලි තියෙන රූප සංඥා හිතින් හදාගෙනයි බලන්නේ. හිතින් හදාගෙනයි අපි ඉන්නේ. හිතේ හැදෙන ලෝකේ කියන්නේත් ඒකයි. සිතක් පාසා ක්ෂණයක් පාසා සිතින්මයි හදාගන්නේ.
ඒකත් පවතින්නේ ශරණියම නැති. ඇත්තටම මේ ධහම තුළ සත්‍ය අවබෝධ වුණු කෙනාට පවතින සිතක් ගැන කතා කරන්නවත් හැකියාවක් නැහැ. පෙර මතකය යනුව ඊයේ හැමතිස්සෙම පෙර මතකයේ ඊයේ. ඒ නිසා හටගත්ත හෙට කියන සිහිනේ. ඒකට ඊයේ හෙටයි. අද හැමතිස්සෙම වර්තමානයේ මගේ හැරෙනවා. හෙට වෙනුවෙන් සැප හොයන මිනිස්සු, දෙයියෝ, බ්‍රහ්මයෝ හැමෝම මේ හැම කතාවක් තුළම තියෙන හැම ගැනීම ඒ කාම භූමියේ ස්වභාවය හෙට හොයනවා. හෙට සැපයි. අද නෙමේ හෙට සැපයි. අද නෙමේ හෙට සැපයි. මේ ඊයේ තියෙන පෙර මතකේ තමයි මේ කියන්නේ. හෙට හෙට හෙට. අද නෙමේ හෙට. අද නෙමේ හෙට. අද නෙමේ හෙට. එතකොට ඊයේ හෙටයි. පෙර මතකයේට ඊගාවට එන එක. හෙට. හැමතිස්සෙම මේ මොහොත මගේ ඇරෙනවා. හටගෙන නිරුද්ධ වෙන මේ මොහොත මේ ෂණේ පවතින එකක් නෙමෙයි. අපිට සිතුවිල්ලක් හටගන්නේ දැන් මේ සිතක් අපි අඳුන ගන්නකොට මේ සිත අපි හිතමු යමක් මේසයක් හරි යමක් හඳුනගන්නෙම පෙර මතකේ. ඉන්නෙම පෙර මතකේ එකයි. හොඳට බලන්න. ඔබට එන හැම අරමුණක්ම බලන්න කුමක්ද කියලා. ඒක පෙර මතකයෙන් එන්නේ. පෙර මතකයට ගලපලා බලන එක තමයි සංඥාවට විතර්ක කරනවා කියන්නේ. ඒ අනුව එහෙමනම් ඒක පෙර මතකේ. ඔබ ජීවත් වෙන්නේ පෙර මතකෙත් එක්ක. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ. ඒක අනිච්චවත සංඛාරා කියන්නේ. අනිච්චවත සංඛාර උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසම්මෝසකෝ අනිච්චවත සංඛාර මේ සියලු සංස්කාරවල අනිත්‍ය ස්වභාවය සංඛාරා කියන්නේ මේ පෙරමතකේනේ. සිතුවිලිනේ අපි සංඛාරා කියන්නේ සිතුවිලි ඇවිල්ලා කලින් තිබුණු පෙර මතකයේනේ මේ සිත. දැන් ඔබට හෙන හැම හිතක්ම තියෙන්නේ ඒ හිතේ තියෙන කලින් දැනගත්ත දෙයක්නේ. ඒ දෙයටනේ ගලපන්නේ. ඒක මේකනේ කියන්නේ. ඒක පෙර මතකයන්නේ. එතකොට ඔබ ඉන්නේ අතීතෙත් එක්ක. අතීත සිතක් උපදින්නේ. එතකොට සබ්බේ සංඛාරා මෙතන අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ ඇති වෙනව නැති වෙනව. ඒ ධර්මතාවය. හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතත් ඒ ෂණේම හටගෙන නිරුද්ධ වෙනවා. පෙරමතකයේ මේ සිත හටගත්තා. මේ සිත පෙරමතකයෙන් හටගෙන අපි ඒක දකිනකොට මේක පරණ දෙයක් දකින්නේ. අපි ආයිමත් අලුත් සිතක් උපදිනවා. අලුත් සිතක් උපදිනකොට ඒ අලුත් සිතත් පෙරමතකේ. ආයිමත් අලුත් සිතක් උපදිනවා. ඒකත් පෙරමතකේ ඊයේ. ආයිමත් අලුත් සිතක් උපදිනවා. ඒකත් පෙරමතකේ. ආයිමත් අලුත් සිතක් උපදිනවා. ඒකත් පෙරමතකේ. පෙරමතකේ අනිච්චවත සංඛාරා උපාදවය ධම්මින ඇති වුණා නැති වුණා. උපාදවය ඇතිවීම නැතිවීම පෙරමතකේම තමයි හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිත මේ හටගත්තා. මේ ඔබ මේ පැත්ත බලනවා. ඔබ ඊට පස්සේ අර පැත්ත බලනවා. ඔබ ඊට පස්සේ සද්දයක් ගැන අහනවා. ඔබ ඊට පස්සේ මේ හැම සිත මාරු වෙවි යනවා. හැබැයි මේ හැම එකක්ම පෙරමතකයක්. ඔබට ඇහෙන සද්දෙත් පෙරමතකය අනුවයි ගැලපෙන්නේ. ඔබට පේන දේත් පෙරමතකය අනුවයි ගැලපෙන්නේ. ඔබ ඉන්නේ අතීතෙත් එක්ක. පුරාණ විදම් භික්ඛවේ කම්මම් වදාන. පුරාණේ කනවා. පුරාණ විදම් භික්ඛවේ කම්මම් වදාන. ඒ අනුව යටගෙන තියෙන කර්ම. එහෙම නෙමෙයි ඇත්තටම බුද්ධ වචනේ කොයිතරම් නිර්මලද. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මින. uppajjitva niruddhanti එතනම හටගෙන නිරුද්ධ. ඉතින් මේක නුවණින් දකින කෙනා තේසං උපසම්මෝසකෝ සාන්තසෝයටපත් වෙනවා. මේ නුවණින් දකින්න කෙනෙක්ගේ හිත ශාන්ත ස්වභාවයකට එනවා. හැබැයි මේකේ ඒ කෙනාට දෙයක්
ලොකු හැඟීමක්, ලොකු ඇල්ලා ගැනීමක්, ලොකු ගැටීමක්, ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනාගේ සිත නිබ්බිදාවට එනවා. සිත ගැනයි. මේ සිත නිබ්බිදාවට එන්නේ. ඒ කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙන සිත දකින ක්ෂණික සිත. ඒ සිතටයි යැලෙන්නේ නැති. ඒ සිතටයි නිබ්බිදාව වෙන්නේ. ඒ සිතයි ඒ හටගෙන නිරුද්ධ වීමේ සිත ක්ෂණික සිතයි කලකිරෙන්නේ. නිබ්බිදාව. නැතු මේ බාහිර මොකක්වත් එහෙම මේ කතාවක් නෙමෙයි. මේ සිත දකිමින් සිතේ නිබ්බිදාව. සිතුවිලි වල. ඒ සිත ක්ෂණික සිත හටගෙන දකින නිබ්බිදාව තුල. ඒ සිතට ඇලෙන්නේ නැති නිබ්බිදාව. සිතෙන් මිදෙන තන ශාන්ත ප්‍රණීතයි. ඒ නිබ්බිදාව තුල ශාන්ත ප්‍රණීත ස්වභාවයක් තියෙනවා. අර නිබ්බිදාව සාමාන්‍ය පුහුදුන් මනසේ ස්වභාවයේ ලෞකික ඒ සම්මතයේ තුල තියෙන නිබ්බිදාව කලකිරීම. ඊතර තියෙන දුකක්. නමුත් මෙතන තියෙන නිබ්බිදාව තුළ මේ තියෙන නිබ්බිදාව තුළ ක්ෂණික සිතෙන් මිදෙනකොට සිතෙන් මිදෙන තැන ශාන්තයි ප්‍රණීතයි. සිතුවිලි වලින් මිදෙනවා. ඒ ශාන්ත ප්‍රණීත නිවන. ඒ නිබ්බිදාව තුළ පුදුම කතාවක් මේක. ඒකයි අපි කිව්වේ ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ කතාවක්. මේ හිත දකින්න කෙනාට දැනෙන්නේ මහා ගිනි ජාලාවක් ගිනි ගොඩක් මැද්දේ. නමුත් මේ දැකීම තුළ අයිස් කැටයක් වගේ තත්ත්වයක්. මෙවැනි උපමාවක් බලන්න මනසට සිහි කරලා. ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තියෙනකොට. ඒ අයිස් කැටේ සීතල. නමුත් ගිනි ගොඩක් මැද්දේ. ඇත්තටම ලෝකයක් නැහැ. ලෝකෙම මිදෙනවා. නමුත් ලෝකෙ මිදෙන තැන ඔබට ඇලෙන්න ගැටෙන්න ගිනි ගන්න දෙයක් නැහැ. ගින්න නිවෙනවා. ඒකයි කිව්වේ ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක්. මේ උපමාවක් තමන්ගේ හිතම දකින්න තැනට. තමන්ගේ හිතේ මොහොතේ ෂනේ දකින්නකොට ඇතිවෙන ස්වභාවය පෙන්වන්න පොඩි උපමාවක් ඉදිරිපත් කළේ. ඇත්තටම මේ ෂනේ මේ මොහොතේ ඒ හටගෙන උපාදවය ධම්මිනෝ. ඒ ඇත්තට මේ හැම සූත්‍රයකම තියෙන එකම කතාවනේ. ඔබට ඒක පැහැදිලි. හැම සූත්‍රයක්ම වටිනවා නේද? ඇත්තටම 84 මේ ධර්මස්කන්ධය තුළම අපිට දකින්න ලැබෙන්නේ නිවන් මඟක්මයි. නිවනමයි පේන්නේ. කමඨහනක්මයි. සියලු ධර්මයේම කමඨහන්මයි. කොයි විදිහෙන් බැලුවත් මේ සබා දහම සම්පූර්ණයෙන්ම අපිට ධර්මය උගන්වනවා. හැබැයි ඒක තියෙන අපි ගාවමයි. අපේ ගුරුවරයා අපිමයි. මේ සිතමයි මේ සිත මේ දෙන්න තියෙන. සත්‍ය දැකීමයි. අපි හොයන්නේ සත්‍ය. සත්‍ය හමු වෙන කෙනාට සියලු දේ මිදුණු. ඒ උපතක් මරණේ ජයගත් මරණයක් නැති සදාතනික සුවයක් දැනෙනවා. ඒ ෂණේ හටගෙන ඒ හැම ෂණයක් පාසාම මේ සත්‍ය දකින කෙනාට කොහෙන්ද මරණයක්? කොහෙන්ද ජීවිතයක්? ජීවිත කතාවක් කොහෙද තියෙන්නේ? කොහෙද මැරෙන කතාවක් තියෙන්නේ? ඉතින් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නයි ඕනි. Tamanට හැම මොහොතෙම මේ ලෝකයේ සත්‍ය දකින්න ඕනි. ඒ හැම මොහොතෙම මේ ලෝකයේ සත්‍යත් එක්ක ජීවත් වෙන්න, සත්‍යත් එක්ක ඉන්න. ජීවත් වීම ගැන කතා කරන්න බෑ. මේ වචන ඔක්කොම සම්මුතියත් වචනත් සේරම සිතුවිලිමයි. ඇත්තටම අර ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන තැනට හොඳට ඔබ හිත ඒතර නුවණ පිහිටියොත් මේ දැන් කතා කරන දේ පවා අතීත මතක අතීත දත්ත සංඥා අපිට කතා කරන්නත් බෑ. හැම වචනයක්ම එන්නේ පෙර මතකේ. මේකේ ලොකු ගැඹුරු කතාවක් තියෙනවා තව. අතර මේ සිත හටගන්නේ ක්ෂණිකව මේ හටගන්න සිත මේ සිතුවිලි කොහොමද හටගන්නේ? මේ සිතුවිලි පෙර මතකයේ මේ ගබඩාව නේද අපිට වද දෙන්නේ. අපිට හැමතිස්සෙම සිතක් පෙන්නනවා. අරමුණක් පෙන්නනවා. අරමුණ තුළ සිතක් පෙන්නනවා. නමුත් ඒකත් පවතින යටගෙන නිරුද්ධ වෙනවා. ඒක පරම සත්‍ය. පරමාර්ථ සත්‍ය. අපි ඒක ජීවමාන අපි ඒකම
නුවණ පිහිටලා අපි සැබෑ අපි මායා විඥානේ මායාව අපි මේතා කිචපු ඒ මායා ලෝකේ එහෙම නැත්නම් විඥානේ මායාවට රැවටිලා හිටපු ඒ කතාවේ මිදෙනවා. පරම සත්‍යයට එනවා. එතකොට මෙතනදී විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ. ඔබටත් දැනේ. මේ සිත පෙර මතකයමයි. ඒත් හටගෙන නිරුද්ධ වෙන එකක්. පවතින සිතක් නැහැ. පවතින සිතක් නැහැ. අපි ඉන්නේ අතීතයත් සමගමයි. අතීත සිතක් හැම මොහොතෙම තියෙන්නේ. අතීත මතකයන් අපි අතීත දත්තයන්. ඒ ෂණයක් පාසා සිතක් ගන්න හටගෙන නිරුද්ධ වෙන්නේ පෙර මතකයක්. හැබැයි එතනත් මේ සාද්දයක් රූපයක් මේ කතා කරන වචනෙත් සාද්දයක් මේ හැම එකම ඒ හැම දෙයක්ම අතීත බිදං භික්ඛවේ කම්මං වදාමි. අතීතයේ කර්මය අතීතය එන්නේ. හැම දෙයක්ම ඔබ නුවණින් දකින තැන ඒ සත්‍යය ඔබ පිහිටන තැන ඔබ මේ ක්ෂණික සිත දකින තැන අර මේ සිතත් හටගෙන නිරුද්ධ වෙනවනම් ඒකත් පරණ සිතක් නක් ඒ සත්‍ය දකිනකොට ඒකට ඇලෙන්නේ නැත්තම් නිබ්බිදාවට යනවනම් ඒ තුල ඔබට ඇති වෙන්නේ ඇලීමක්ද මිදීමක්ද ඔබට ඒ සිතට ඇලෙන හේතු නැහැ. එහෙනම් විරාගයට එනවා. නිබ්බිදන්ති විරාගංච ඇලෙන්නේ නැහැ. ඒ සිතක් මිදෙන තැනකට ඇලෙන්නේ නැහැනේ. ඒ ඇලෙන්නේ නැත්නම් ඒක විරාගාංචි නිරෝධාන්ති. ඒ තුල එනවා නිරෝධෙට. මිදීමට එනවා. නිරෝධාන්ති. නැවත හට ගන්න එතකොට මේ සිත සබ්බේ ධම්මං නාලං අබිනිවෙසයි ඒ සිතට රිංගන්නේ. නැවත ඔබ පරණ විදිහට සිතක් හටගන්න ඒ සිතට එන්නේ නැති ඒ පරණ ස්වභාවයට වැටෙන්නේ නැති තැන අල්ලගන්නේ නැති ස්වභාවයක ඔබ මේ සත්‍ය දකින්නකොට මිදි යනවා මේ සිතින් මිදි යනවා එන සිතින් මිදෙනවා ඒ තුලයි සාන්ත ප්‍රණීත සෝය ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සමතේ වෙන සිතුවිලි ඒවට ඇලෙන්නේ නැහැ. ඒක ඔහේ සබදාමේ සංසිද්ධියක් විදියට ඔහේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒතර කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. කොහෙද කෙනෙක් ඉන්නේ? මේ කතාව තුළ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන මේ හේතුඵල ධහම තුළ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලයක් නැහැ. හේ සබදාමක් විතරයි. ගඟ ගලනවා. ගඟ ගලන එකට අයිතිකාරයෙක් ඉන්නවද? වැස්ස වහිනවා. මේ සබදාමේ සංසිද්ධිය අයිතිකාරයෙක් ඉන්නවද? වැස්ස කියලා දෙයක් කොහෙද තියෙන්නේ? එතන තියෙන වතුර බින්දුව. අපි කියනවා වැස්ස වහිනවා කියලා. වැස්සක් කියලා දෙයක්වත් නැහැ. මායාවක්. වහිනවා කියලා දෙයක්වත් නැහැ. මායාවක්. ගඟ කියන්නේ වතුර ටිකක්. ගලනවා කියන්නේ ප්‍රවාහයක්. ගඟ කියලා දෙයක්වත් නැහැ. ගලනවා කියලා දෙයක්වත් නැහැ. වැස්ස වහිනවා, ගඟ ගලනවා, හුළඟ හමනවා. හැතරම අලල බැලුවොත් එතන තියෙන්නේ මොනවද? හැම එකකම යථාර්ථය දිහා බැලුවොත් සිතත් එහෙමයි. මායාවක්. මිරිඟුවක්. ඒකයි සංඥා මිරිඟුවක් වෙන්නේ. අලල බැලුවොත් එතන මිරිඟුවක් තියෙන්නේ. සිතක් නැහැ. සිත කියන්නේ අපි පනවන දෙයක්, දෘෂ්ටියක්. අපිට මේ හටගෙන නිරුද්ධ වෙන මේ සබහා දහම තුළ ඒ
ඒ සංඥාවේ කතාවක් මේකේ තියෙන්නේ. අපි කතා කරන පෙර මතකයේ කිය. එහෙම කතා කරන්නවත් දෙයක් නැහැ. මේක තුල තියෙන්නේ පුදුම තැනකට මේක එනවා ටික ටික. ගැඹුරෙන් ගැඹුරට යනවා. එතකොට කුමක්ද හටගන්නේ? කුමක්ද නිරුද්ධ වෙන්නේ? එතන සිතක් නැහැ. ඔබට දැනෙනවා ඒක. ඔබට වැටහෙනවා සිතක් නැහැ එතන. එතකොට ඇසෙන් බැලීම තුළ ප්‍රසාදය තුළ ඒ ආලෝකයට ප්‍රසාදවත් වෙලා මේ කතාවක් අපි කතා කරා පටිච්ච සමුපාදයට සමග හටගෙන නිරුද්ධ වෙන සබදාමක් ප්‍රසාදවත් වෙනවා මුළු කයම ප්‍රසාදවත් වෙනවා අපි මේ කතා කරන්නේ බාහිර කය. නමුත් මේකේ පරම සත්‍ය තුළ ඒ ලෝකය මේ දැන් හැදෙන මේ ෂණේ හටගන්න සිත ඒ ලෝකයේ මේ දැන් හැදෙන නැති වෙන එක. එතකොට මේ කතාව තුළ මේ රූප, සද්ද, ගන්ධ, රස මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. පවතින ලෝකයන්නේ. එතකොට මේ තුලම ඔබ මේ බලන්න පොඩ්ඩක් නුවණ විහිදලා. ඒ ප්‍රසාදයක් ඇස ආලෝකයට ප්‍රසාද, සද්දයට ප්‍රසාද, පහසට ප්‍රසාද, ඒ පඨවි ආපෝ තේජෝ වායු කියන පොට්ටබ්බ කියන කය ප්‍රසාද, මන ප්‍රසාද. ඒවා මේ සිතක් කියන්නේ මොනවටද එතකොට? අරමුණු කියන්නේ සිතක් කියන්නේ විඥානය කියන්නේ. එතකොට අපි මේ ස්කන්ධය ගැන ඉගෙන ගන්න ස්කන්ධය අවබෝධ කරන්නේ පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ දැන් ප්‍රසාදය නිසා අටගන්න කයක්. ස්කන්ධයනේ කය කියන්නේ. ප්‍රසාදය හටගන්න කයත්. ඒ ප්‍රසාදය හටගන්නේ එතන. මාසස නෙමෙයි. මේකේ තියෙනවා ගැඹුරුයි. ඔබ තව ටිකක් නුවණින් බලන්න. ඒ කයක් හටගන්න නිරුද්ධ වෙනවා. කයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රසාද කියන්නේ ස්පාක් වෙනවා කියන්නේ අපි අර ඉංග්‍රීසියේ ආලෝකයට අපි ආලෝකයට අපි ඇල්ලුවොත් එහෙම කණ්ණාඩියක් අප දන්නවා ඒක දිලිසෙනවා. ඒ ප්‍රසාදේ. ඒකනේ ආලෝකේ ප්‍රසාදේ. දැන් මේක සබදාමේ න්‍යාය. මේ ස්පාක් වෙන එක. ආලෝකයට ප්‍රසාද වෙනවා ස්පාක් වෙනවා. වගේම මේ කය ස්වභාව සද්දයට ස්පාක් වෙනවා. හැබැයි ඒකට විශේෂයෙන්ම වැඩියෙන්ම ස්පාක් වෙන තැනට අපි කන කියනවා. අපි පනවනවා එතනට. කන හට ගන්නවා. කොහෙද කන හටගන්නේ? තැනක් තියනවද? ඇස හටගන්නේ කොහෙද? ඔය මස් ඇසෙද? නැහැ. මස් ඇස වෙනයි. ආලෝකයට ප්‍රසාදවත් වීමේ ප්‍රසාදේ ඇස කියන කතාව තුළ ආලෝකයක් ඕනි ප්‍රසාදවත් වෙන. ඔබට අන්ධකාරයේ ප්‍රසාදයක් වෙනවද? එහෙනම් මස් ඇස නම් ප්‍රසාදයෙන් අන්ධකාරයට වෙන්න ඕනි. නැහැ. නමුත් ආලෝකයක් ඕනි. ආලෝකයට ප්‍රසාදවත් වෙන්න ප්‍රසාදයක් වෙන විදිහක් තියෙනවනේ සාස්සව තියෙන්න ඕනේ. ආලෝකයට ප්‍රසාදවත් වෙන්න තියෙන්න ඕනේ හැකියාව. දැන් මේ ආලෝකයේ සූර්යාලෝකයේ පොළොවට වැටෙනවා. දැන් මේ සූර්යාලෝකයේ පොළොවට වැටෙනකොට ඔබ දකින්න උදේ පාන්දර හිමිදිරි උදෑසන ගස්වල මල් පිපෙනවා. සත්තු හිමිදිරි උදෑසන කෑ ගහනවා එළියට යනවා. ලොකු කතාවක් තියෙනවා. මේ ආලෝකේ වැටෙනවත් සමග අන්ධකාරයේ ගිලිහෙනවත් සමග සබා දහමම ප්‍රසාදවත් වෙනවා. ඔබට දැනෙනවද? ඒ සබා දහම වෙන ප්‍රසාදේ නෙමෙයි දෝකත් වෙන්නේ. ඔය සිත කියලා අපි කතා කරාට ඒක තියෙනව නේද? වෙනස්ම පැතිකඩක් පේන්නේ නැද්ද? මේ සබා දහමක් කියලා හිතුවාම ඔබට මේක දැනෙනවා. ඇත්තටම අපිට කියන්න වෙන වචනයක් නැති නිසා අපි මෙතනදී සියුම් වචනයක් කතා කරනවා. විඥානය කියන්නේ අපි කතා කරන මේ ස්වභාවය තුළ දැන් බාහිර තියෙන ධාතු ස්වභාවයක්නේ අපි කතා කරන්නේ. ඒකට බාහිර තියෙන ධාතු ස්වභාවයක් ගැන කතා කරනවා. හැබැයි මේක තව ගොඩාක් ගැඹුරුයි මේ කතාව. ඔබ හොඳට මේ සත්‍ය දකින්න කෙනෙක් නම් ඔබ හැම දෙයකම සත්‍ය දකිනවා.
හැම දෙයකම සත්‍ය දකිනවා නම් ඔබ දකිනවා ඔබ මේ බාහිර කතා කරන ධාතු කියන තැන ඔය කියන කය ඔබගේ ශරීර කූඩුව බැලුවත් ඔබ දන්නවා මිය ගියහම කෙනෙක් දානවා අවන් එකට. ඔබ දකිනවා එතකොට ඒක සම්පූර්ණයෙන්ම දැවිලා අලු වෙලා එහෙමම වායුවක් වගේ නැති වෙලා යනවා. ඔබ වැඩි ඕනේ ඔබ ගිනි ගොඩක් දිහා බලන් ඉන්නකොට ඒ ගිනි ගොඩට දාන හැමදේම දැවෙනවා. ඒ හැමදේම ඔබ දැන් යමක් දැමුවොත් ගිනි ගොඩට ගහක අත්තක් දැම්මත් දැවෙනවා. කොළයක් දැම්මත් දැවෙනවා. දාන එක දැවෙනවා. දැවිලා අලු වෙලා ඒක වායු ගොඩට වාෂ්ප වෙලා යනවා. වායුවක් බවට පත් වෙලා නැති වෙලා. ඔබ දාන හැමදේම ගිය තැනක් නැහැ. ගිනි ගොඩක් දිහා බලන් හිටියොත් එහෙම අග්නිකන්දෝපම සූත්‍රය දිහා ඔබ බැලුවත් ඔබට ඒ වගේ මේ සූත්‍ර ගැන ගොඩාක් තියෙනවා. මේ ගිනි ගැන මේ ගිනි ගොඩවල් ගැන ගින්දර ගැන මේ උපමා ගොඩාක් තියෙනවා. පහනක් ගත්තත් බුදුන් වහන්සේ තෙලුත් ඉවරනා තිරත් ඉවරනා පහන නිවි ගිය තැනක් තියේද කියලා මේ රහතන් වහන්සේගේ ස්වභාවය පෙන්නකොට ඒ පෙන්නන්නේ පහන නිවි ගියා නම් ආය උපතක් මරණයක් කොහෙන්ද පෙන්නන්නේ එතන තෙලත් ඉවරනා තිරුත් ඉවරනා නිවි ගියා කියන තැන පෙන්නකොට ඒ සිත නිවි ගියා කියලා හේතු නැති වෙනකොට සිතත් නැති වෙනවා හේතුව තමයි තෙලුත් තිරත් දෙවි ගිය තැන ආලෝකයේ කොහෙද ගියේ ආලෝකයේ හටගත්තේ තෙලුත් තිරත් නිසා ගින්න කියන කතාව ආලෝකය කියන එක ඒ පහනේ ආලෝකය කියන එක ඇත්තටම මායාවක් සිත හටගන්නෙත් එහෙමයි හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුච්චති එතකොට සිත හටගන්නේ ආලෝකයට ප්‍රසාදවත් වෙලා අර වර්ණය කියන මේ ඇසේ සිත නේ රූපේ කියන සිත දැන් අපට දෙයක් පේනවා නම් ඒ පේනකොටම සිතක් හට ගන්නවා ඒක වට නමක් කියන්න පුළුවන් ඒක පුටුවක් එතන මේ පුටුව කියන හැඩතලයට ඒක හටගත්තේ බාහිර ඒ ආලෝකයට ප්‍රසාදවත් වුණු ප්‍රසාදේ නිසා හටගත්ත විඥානය එතකොට ආලෝකයක් ගසත් සෙවණැල්ල වගේ නේද අර හිරු එළිය වැටිලා ගසට සෙවණැල්ල පොළොව පතිත වෙන අර තෙලුත් තිරත් ඒ ඉවරන පහන නිවි ගිය තැනක් කොහෙද කිව්වා වගේ තෙලුත් තිරත් නිසා තමයි ඇත්තටම පහනක් දැල් වෙන්නේ. නමුත් ඒ නිසාම ආලෝකයක් හටගන්නේ. නමුත් ආලෝකයේ ආයිතිද තෙල් වලට. ආලෝකයේ ආයිතිද තිරේට. ආලෝකය කියන්නේ තිරේද? ආලෝකය කියන්නේ තෙල්ද? ආලෝකයත් ගසත් පොළොවත් නිසා හටගත්ත සෙවණැල්ල. මෙන්න මේ කතාව. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන. මේකම කතාව. තෙලුත් තිරත් දැල්ලත් සාද ආලෝකය. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන. මේකම කතාවක් තියෙන්නේ. මේ සිද්ධිය මේ සිතක් හටගන්න හැටි. එතකොට මේ විදිහටම තමයි ශබ්දේ. කනත් ශබ්දයක් නිසා කනේ විඥානේ. ඒ විඥානය කියන්නේ සිත. ඒ සිතත් ඒ ක්ෂණයම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඒකත් අර පෙර මතකයේ නිසා හටගන්නේ. අපිට පෙර මතකයක් නැත්තම් හැමතිස්සෙම ওই සිද්ධිය සිද්ධ වෙනකොට සිතක් පනවන්න බෑ. ඒකට කෙනෙක් හම්බ වෙන්නේ. පෙර මතකයක් නිසා කෙනෙක් පෙරවෙනවා. අර පුංචි දරුවට මේ ඉන්නේ අක්කා, මේ ඉන්නේ නංගි, මේ ඉන්නේ තාත්තා, මේ ඉන්නේ අම්මා. අන්න එයා කන්නඩියට කියලා බලලා එහෙනම් මේ ඉන්නේ මම කියලා පනව ගන්නවා. එදා ඉඳලා ඒ රූපේ තියෙන යාට කියලා යා පනව ගන්නවා. මේ සංඛාරා සිතුවිලි
මේ බාහිර අවිද්‍යාව පත්‍ය සංඛාර. අපේ මේ මතකයක් හදා ගන්නවා. සංඛාර හදා ගන්නවා. සංඛාර නැති තැන සංඛාරවල මිදෙන තැන සබ්බේ සංඛාරා අනිත්‍ය. යදා පඤ්ඤාය පස්සති. එහෙම නැත්නම් ඒතං සාන්තං හේතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු උපදීන් අර පෙර මතකයන් අත්හැරෙන තැන. උපාදාන කරගෙන අල්ලගත්තා කියන්නේ මේ ස්කන්ධේනේ. විඳීම් හැඳිනීම් දැන ගැනීම නිසානේ මේ අසහදාගෙන රූප හදාගෙන තියෙන්නේ. සිතක් හටගෙන තියෙන්නේ. ඒතර ඒ සේරම හදාගත්ත දේවල් අල්ලගෙනනේ අපි ඉන්නේ. මේ වගේ ගෙදර, මේ වගේ අම්මා, මේ වගේ තාත්තා. ඒතර හිතක් හැදෙන නැති වෙන එකක් නේ මොහොතේ පවතින කතාවක් අපි මනෝමයෙන් තමයි හදාගෙන ඉන්නේ. හැබැයි අපිට මේක මිදෙනකොට මේ ටික ටිකට සත්‍ය අවබෝධය ඕනි. මේ සත්‍ය අවබෝධයටයි කතා කරන්නේ. ඉතින් මේක මිදෙනකොට ඒ ෂණේම හටගෙන ඔක්කොම නිරුද්ධ වෙනවා. මේක දකිනවා නම් මේ හැම එනේන අරමුණටම මේක පෙන්වන්න ඕනේ. මේකයි කියන්නේ ආරකාන්ත සීලය නැත්නම් ස්කන්ධය උදේවැය දැකීම කියන්නේ. ස්කන්ධය උදේවැය දැකීම තමයි නිවන් දැකීම දක්වාම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් භූමියේ සියල්ලටම හේතු වෙන්නේ. ඒ ස්කන්ධේ ඔක්කොම කරන්නේ. ස්කන්ධය නිසා තමයි ආයතන හැදෙන්නේ. ස්කන්ධානුපාති බව ආයතන වලව අයමුච්ච ಜಾති. ඒ නිසා හටගන්නේ ಜಾති. ස්කන්ධයම තමයි සේරගෙම මිදෙන්න අවබෝධ කරගන්නේ. ස්කන්ධයෙන් මිදීම තුළින් සියල්ලම මිදෙනවා. ස්කන්ධය අවබෝධ කරන එකම තමයි පටිච්ච සමුපාදයෙන් කරන්නේ. සතර සතිපට්ඨානය තුළින් කරන්නේ. සතර සතිපට්ඨානය ඇත්තටම මේ ස්කන්ධයේ ප්‍රතිපදාවක් පැනවීමක්. ආරෂ්ඨාංග මාර්ගය තුළ අපට හම්බ වෙනවා. මේ සතර සතිපට්ඨානයේ වඩන කෙනාට සම්මා සති සම්මා සමාධි මේක නුවණින් දකින සතියක් පිහිටලා තියෙනවනේ. ඒක අනිමිත්ත සමාධිය. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත සමාධිය බවට පත් වෙනවා. මේ නිවන් මඟ. මේකට දරන වෑයම සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වාචා, සම්මා සමාධි. මේකට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. ඒ ආරෂ්ඨාංග මාර්ගයමයි. මාර්ගය කියන්නේ සම්මා දිට්ඨිය නැතුව මේ කියන මිදීම නිවනක් නන්නේ. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති හුටයි මේක තියෙන්නේ. ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා. අයි මේ පරම සත්‍ය කල්‍යාණ මිත්‍රයෙක් ගැන අපි දැනගන්න. අපිට මේ ධහම අපිට අවබෝධ කරගන්න බැහැනේ. අපිට ඒ මහා ප්‍රඥාව අපිට ස්වයංව ඇති වෙයිද? අපිට නිකම්ම මේක අවබෝධ වෙයිද? මේක අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්න කාලෙක අපිට මේව අවබෝධ කරගන්න හැකියාව කවුරු හරි අපි අතර මේ ධර්මයේ මේ ධර්මයේ ත්‍රිපිටකයේ මේ විදිහට රැකිලා තිබුණේ නැත්නම් අපිට මේක අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකේ වටිනාකමක් පේනවා. අපිට සංඝ රත්නයේ වටිනාකම පේනවා. සංඝ රත්නයේ මේ විදිහට මේව රැකගත්තේ නැත්නම් අපිට මම අතර පුජ්‍යලයක් විදිහට පුජ්‍යල භාවයේ තියලා සම්මතය තුළ අපි කතා කරොත් අපි කොහොමද මේ ධර්ම නැත්තම් දැනගන්නේ? මේ සිතට රැවටි යනවා මිසක් මේ රිට විදීවක් ගැන අපිට කොහෙවත් දැනෙන එකක් නැහැ එහෙනම්. එහෙනම් අපි ඉන්නේ අන්ධකාරය තුළම. මහා භාග්යක් තිබිලා තියෙනවා. මේ සත්‍යය අවබෝධ කරගන්න. මේ ක්ෂණේ හටගෙන නිරුද්ධ වෙන මේ සබහාධාමේ න්‍යාය දකින්නකොට අපිට තිය ඇලෙන්න තැනක් තියනවද කොහෙවත්? උදේවැය ඥානෙ නේද අපිට පහළ වෙන්නේ. හට ගන්නව නැති වෙනවා. උදේවැය ඥානෙ. උදේ හට ගැනීම, වය නිරෝධේ, සමුදය නිරෝධේ. ඒක නෙමෙයිද අපිට මේ අවබෝධ වෙන්නේ. උදේවැය ඥානෙ. දස ඥාන වල පේනවා. අපි ගිය පාරත් කතා කරා. බය ඥාන. නිසාත වෙන බය. බයතුපත්ඨා ඥානෙ, මුඤ්ඤුතු කම්මිතා ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙ, පටිසංකාන ඥානෙ, සංකාර උපේක්ෂා ඥානෙ. අන්න එතනත් අපි කතා කරන තැන. මේ සියල්ල නිසා අවසානයේ සිද්ධ වෙන්නේ අර පෙර මතකයේ සිතුවිලි සංකාර උපේක්ෂාවටපත් වෙනවා. දැන් මේ මොහොතේ
ඔබට මේ සිතට එන සෑම අරමුණම මෙහෙම දකිනකොට ඔයන සද්ද ඔබ මෙනෙහි කරනකොට ඔබ ඒක වෙනවනේ. ඔබ දැන් ඔබට එන සද්ද පව ඔබට සැරින් සැරේට මුලින් ඔබට සැරින් සැරේට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක ඔබ නුවණ පිහිටනවා සත්‍ය ඥානය එනකොට මේක ඉබේම සිද්ධ වෙනවා. එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන තැන ඔබට දැනෙනවා. ඔබට දැනෙනවා සද්ධාව කියන්නේ මේ දැන ගැනීම, සද්ධා වීරිය. ඒ මුලින් තමයි ඒක තියෙන්නේ වීරිය සතිය. සතියක් මේක ටික ටික වැඩෙන්න ගන්නවා සමාධි ප්‍රඥා කියන එක. ඒකම ඊට පස්සේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලටපත් වෙලා ඔබට දැනෙන්න ගන්නවා. ඒ බලයක් වගේ ඔබේ තුලම ක්‍රියාත්මක වෙනවා. ඒ සත්‍යයෙන් පිට ඔබට දෙයක් නැහැ. ඔබ එතකොට පොඩි මොහොතකට මුලින් පිට යනවා හිත. පිට ගියාට නැවත ඔබ එතනට අවබෝධය පිහිටනවා. ඒක අනිවාර්යයි අපි ඒක දකිනවා. බොජ්ජංග ධර්ම වැඩෙන විදිහත් ඒකමයි. අපි දකිනවා සති ධම්මවිජය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ කාරණා එකටම තියෙන. irdipaද සතර irdipaද ඡන්ද චිත්ත වීර විමර්ශ මේ ඔක්කොම එකට තියෙනවා. ඒ සත්‍විස් බෝධිපාශික ධර්මව මේ විදියට සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය අතර මේවා වෙන මාතෘකා විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් මේවා කතා කිරීම තුළ ලොකු කතාවක් ඔබට ඇහෙයි. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පදයාති. ඡන්දය තියෙන්න ඕනේ, කැමැත්තක් තියෙන්න ඕනේ, සත්‍ය දැනගන්නත්. චන්දයති වායමති වායමක් තියෙන්න ඕනේ, විරිය තියෙන්න ඕනේ, වායමති විරියං ආරහති චිත්ත මේක ආරද්ධ වීර චිත්තය තියෙනවා, චිත්තය මේක චිත්තය අවබෝධ කරගන්න. පග්ගඤ්ඤාති පදහති එකෙන් මිදෙන්නේ. ඡන්ද ජනේති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පදහති මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. නූපන් කුසල් ඉපදවීම, උපන් අකුසල් ප්‍රහීන කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම. මේ පෙන්වන්නේ අකුසලයෙන් මිදලා කුසලයේ මේ කතාව තුළ කුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ කියන්නේ මොකද්ද? මොකද්ද මේ කතාව තුළ පෙන්වන ඒ සබ්බ පාපස්සකරණ සියලු බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණ සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා. ඉතින් සබ්බ පාපස්සකරණ කියන්නේ මේ හැම සිතුවිල්ලක්ම අකරණ අකුසලයක්මයි. සබ්බ පාපස්සකරණ පාපයක්මයි. සබ්බ පාපස්සකරණ සියලුම සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා. ඉතින් කුසලයේ තමයි මේ සතිය මේ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන ඒ සිත දකිමි. එම් මිදෙනකොට ඔබට හුදකලාව හම්බ වෙනවා. ඒකෝ කියන තැනට එනවා. ඔබට සතිය හම්බ වෙනවා. සිතුවිලි නැති ඒ ශුන්‍යතාවයේ හිස්තැන. ඒ මොහොතට අවදි වෙනවා ඔබ. ඒ ක්ෂණික හටගෙන නිරුද්ධ වෙන සිත දකින්නකොට ඒ සිතට ඇලෙන්නේ නැති තැන හුදකලාව තියෙනවා. ඒ මොහොත පමණයි තියෙන්නේ. සිතුවිලි නැහැ කියන්නේ. සිතට කොහෙත් ඉඩ නැහැ කියන්නේ. සිතේ තමයි හැමදේම තියෙන්නේ. විඥාණයෙන් හැමදේම දැනගන්න. විඥාණය තමයි හැම එකම කියන්නේ. ඉපදීම, මරණය, කාලය, අතීත, අනාගත, වර්තමාන හැමදේම සිතුවිලි. භාෂාවත් සිතුවිල්ලක්මයි. සියල්ලම ඔය ඝන, ද්‍රව, වායු, හීන, ප්‍රනීත, දුර, ළඟ සේරම පුරුජණය වෙනවා. සියල්ලම නැති වෙනවා. ඉතින් ඒ තැන තියෙන්නේ සතිය. සතියම තමයි ඇත්තටම කුසලස්ස උපසම්පදාවෙන්. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා. සතිත්ත පරියෝදපන. මේ සිත දමනය කර ගැනීම තුළ මේ ඒතම් බුද්ධානුශාසන. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපන ඒතම් බුද්ධානුශාසන. මේ සිත දමනය කරගන්න සියලු බුදුරු දේශනා කරන්නේ. මේ සිතින් මිදීම තුළ සියලු දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ. මේ සිතට මේ දේ අවබෝධ වෙනකොට මේ සිත සාන්ත ප්‍රණීත සෝයකට ඇත්තටමපත් වෙනවා. කෙනෙක් කතා කරන්න පුළුවන් උතර තියෙන ශුන්‍යතාවය නතර හිස්කම් නෑ. මේ හිස්කම කියන්නේ ওই සිතුවිලි වලින් කියන හිස්කම නෙමෙයි. සිතුවිලි වලින් කියන හිස්කම ප්‍රඥාප්ති වලින් කියන හිස්කම තුල කිසි දෙයක් නෑ කියන හිස්කමක් තමයි පෙන්නන්නේ. නමුත් මේ කියන ශුන්‍යතාවය තුළ සියල්ලම තියෙන හිස්කම. මේක හරි වෙනස්.
ඔබ මිනිසුන් ගොඩේ සෙනග ගොඩේ. ඔබ යනවා ඇවිදගෙන. ඔබ යන්නේ ශුන්‍යතාවය තුළ. මේ අවබෝධය ඇති කෙනා චේතෝ විමුක්තිය ඇති කෙනා ඒ ශුන්‍ය චේතෝ විමුක්තියෙන් අනිමිත්ත සමාධිය අනිමිත්ත චේතෝ විමුක්තිය අප්‍රණිත චේතෝ විමුක්තිය ඇති කෙනා සෙනග ගොඩේ ඉන්න ශුන්‍යතාවේ සියලු අරමුණු එන සියලු සිත් ඇති වෙනව නැති වෙන කිසි දෙයකට රිංගන්නේ ඒකයි විපස්සනාව විදර්ශනාව තුළ අවශ්‍ය වෙනවා විදර්ශනාව තුළින් විපස්සනාව පවතින සමතේ තුලත් ඒ විසිරෙන හිත තැම්පත් කිරීම තුළින් ඒ සිතට නුවණක් සකස් වෙනවා මහා ප්‍රඥාවක් සකස් වෙනවා ඒ සිත මිදෙන්න සිතෙන් මිදුණා කියන්නේ සිතුවිලි නෑ කියන එක නෙමෙයි සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන ඒ කිසි සිතුවක් තමන්ගේවත් තමන්ට අයිතියකුත් නෑ සබ්බේ ධම්මා නාලං අබිනිවෙසක් කියන තැන කිසිම සිතකට රිංගන්නේ නෑ දිත්තේ දිත්තවත්තං සුතේ සුතවත්තං මුතේ මුතවත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන තැනට එනවා දුටුවානම් දුටුවා පමණි. දුටු දෙයක් නැත. දුටු කෙනෙක් නැත. දුටු බවක් පමණි. ඇසුනානම් ඇසුනා පමණි. ඇසුණු කෙනෙක් නැහැ. ඇසුණු දෙයක් නැහැ. ඇසුණු බවක් පමණි. මේ කතාව රහතන් වහන්සේගේ කතාව. මේ කතාව තුළ සිතුවිලි වලට රිංගන්නේ මේ කතාව හරිම නිදහස්. හරියට නිකන් අහසේ කුරුල්ලෙක් පියාඹගෙන ගියා වගේ. ඒ සිතක් තියෙන තැනක් හොයන්නේ කොහොමද? ගිය පාරක් කොහෙද මේ කුරුල්ලා මේ කතාව තමයි මේ අපි නිවන් මඟ අවසාන දිදක් ඔබටත් අසන්න ලැබෙන්නේ. ඉතින් මේ ශබ්දයේ තුල තියෙන පෙර මතකයෙන් ආපු සම්මුතිය තුළින් එකතු කරපු දෙයක්මයි. ශබ්දයේ විසින්ම මේ සිතුවිලි ගොඩනගන්නේ. මේ ඔක්කොම අවසානයේදී ශබ්දවත්, රූපවත්, ගන්ධවත්, රසවත් නෙමෙයි. මේ සියල්ල ඇත්තටම සද්දවත් රසවත් ගන්ධවත් නොවි විඥාන ධාතුව තුළ මේ නාමයේ කොටසදී තමන්ගේ සිතට දැනෙන්නේ දැනීමක් පමණයි විඳීමක් පමණයි ඒ ස්පර්ශයේදී ඒක දැනීමක් විතරයි ඒ දැනීමේදී බාහිර තියෙන ශබ්ද රූප ගන්ධ රසට වෙනස් ඒ කතාවක් තියෙනවා කම්පන චංචන එහෙම නැත්නම් මේ ස්පාක් වීම එහෙම නැත්නම් ප්‍රසාදවත් වීම මේ ස්පර්ශය කියන තැන පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් තියෙන තැන ඒ ආකාරයේ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ පටික සම්පස්සේට ඒ ආකාරයේ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් හටගනී කියන තැන ලොකු කතාවක් තියෙනවා මේ මනසට ස්පර්ශ වෙන්නේ මෙන්න මේ කියන එකම ස්වභාවයක කතාවක් වෙනවා ඒක ශක්ති ස්වභාවයකට මේ කතාව ගලනවා මේ සිත විඥානය කියන තැන අජීවී ස්වභාවයක් ඒක අතර සබදාමේ න්‍යාය අවබෝධ වෙනකොට තමයි ඔබට ඒ අවබෝධ ඥානයක් පහළ වෙනවා ඒ තුල ඔබට දැනෙනවා මේ කතාව තුල එකම ස්වභාවයක් තියෙනවා එකම ස්වභාවයක් එකම ශබ්දය ගත්තත් රූපය ගත්තත් මේ මොනව කතා කරත් ප්‍රසාදවල මේ අවසානයේදී මේ එකම ස්වභාවයක් අතුලාන්තයෙන් පෙන්වනවා. ශබ්දවල වෙනස්කම් නැහැ. රූපවල වෙනස්කම් නැහැ. මේ රූපේ අම්මගේ මේ රූපේ දරුවගේ මේ රූපේ මේක මේකක් සම්මුති ප්‍රඥප්ති බිඳ වැටෙනවා. ඒ සියල්ල හිතින්මයි හැදෙන්නේ. ඒ සියල්ල විඳලා එකම ස්වභාවයක්. වින් කිරීමක් වෙන්නේ එකම ස්වභාවයක්. ශබ්දවල එක එක රූප නැහැ. ශබ්දවල එක එක ගැට ගැමේ රූප ශබ්ද ගැට ගහගෙන ලෝකයක් හදාගෙන ඉන්න ඒ මනසින්ම මිදෙනවා. මනසින්ම මිදිලා ඒ රහතන් වහන්සේගේ සැබෑ ස්වභාවය රස පටිසංවේදී රස රාග න පටිසංවේදී කියන තැනට එනවා. ඒ කියන්නේ ඔහේ රසකුත් තියෙනවා. ඒක තමන්ගෙත් නෙමෙයි. ඒකට රිංගීමකුත් නැහැ. ඒක විඳීමක් ඒක ලොකුවට ඒකට හරයක් නැහැ. මේක හරි පුදුම කතාවක් මේ තුල තියෙනවා. මේ සෝපටිශේෂ නිබ්බාන ධාතු කියන තැන වෙන්නේ ආයතනවල පිරීමක්. ආයතනවල පිරීමක් කියන්නේ ඔබ දන්නවා දැන් කලයට වතුර දානවා
කලේ පිරෙනවා. කලේ පිරලා ගියාට පස්සේ තව කොච්චර වතුර දැම්මත් දැන් මොකද වෙන්නේ? ඉතිරෙන එක විතරයි. මෙන්න මේ වගේ මේ ආයතන පිරෙනවා. කොච්චර වතුර දැම්මත් පළක් නැහැ. පිරී ගියාට පස්සේ මේ ආයතන අස කන දිව නාසය කය මන කියන නැවතත් මේ ආයතන වල පිරලා ගිහිල්ලා ඉවරයි. වතුර දාමල පළක් නැහැ. කොච්චර මොනවාවත් වැඩක් නැහැ. අටලෝ දහමින් කම්පා නොවන ගුණේ මේ කිසිදු අරමුණකට සැලීමක් වෙන්නේ නැහැ. කම්පනයක් නැහැ. අර කම්පන කියන කොටසයි අපි පෙන්වන්නේ ගියේ ශක්ති ස්වභාවයකින් නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. කල හැක්කක් නැහැ. කිසිදු ආයතනයකට නැවතත් මේ සිතක් බවට පෙරලීමක් නැහැ. සිතක් නැතුවත් නෙමෙයි. සිතින් මිදීමක් තියෙනවා. ආයතන මිදීමක් තියෙනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඇත්තටම මේ අபிසංස්කරණයකට යන්නේ නැහැ. නැවත සකස් කිරීමක් අපිට එන අපි මේ කතා කරන තැන ඒක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන මේ තැන මේ අපි කතා කරන ප්‍රායෝගික මට්ටමේදී මේ කෙනාට මොකද වෙන්නේ කියලා බලනකොට ඒ කෙනාට නැවත මේ එන කිසිදු අරමුණක් අபிසංස්කරණයක් වෙන්නේ නැහැ. ඔහේ යනවා නිකන් ගඟ ගලනවා වගේ. ගඟ ගලනවා වගේ කතාවක්. සිතුවිලි ගලනවා. ඔහේ යනවා. ඔහේ එකකටවත් රින්ගන්නේ නැහැ. ඒකයි කිව්වේ සෙනඟ ගොඩක් මැද්දේ ඔබ ඇවිදගෙන යනවා ශුන්‍යතාවයකින්. මේක හරිය නිර්මලව ඔබට දැනෙන්න ඕනි. මේ කියනකොට පොඩි සංඥාවක් හරිය ඔබට දැනෙන්න ඕනි. සුළඟ හමනවා. ගඟ ගලනවා. සිතත් ඔහේ සිතුවිලි ගලනවා. එච්චරයි. ඒවා යනවා එච්චරයි. තමන්ගේ නෙමෙයි. කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. පුජ්‍යල භාවයෙන් මිදිලා. අවසානයේ බලනකොට සක්කා දිට්ඨියේ මිදිලා. අවසානයේ බලනකොට කෙනෙක් පුජ්‍යල භාවයක් ඉතුරු වෙලා නැහැ. අවසානයේ වෙලා තියෙන්නේ පුජ්‍යලයා නැති වෙලා. පුජ්‍යලයා දැන් කෙනෙක් නැහැ. රස විඳින කෙනෙක් නැහැ. රූප බලන කෙනෙක් නැහැ. සද්ධාහන කෙනෙක් නැහැ. සිද්ධියක් විතරයි. සිද්ධියක් විතරයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණි. අසුණු දෙයක් නැහැ. අසුණු කෙනෙක් නැහැ. අසුණු බවක් පමණි. දැනුණු දෙයක් නැහැ. දැනුණු කෙනෙක් නැහැ. දැනුණු බවක් පමණි. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ඒ අවසානයේ ඔබට දැනෙන්නේ මේ කතාව තුළ පුජ්‍යලේ නැති වෙලා යනවා. පුජ්‍යල භාවයෙන් මිදෙනවා. අන්න අමරණීයත්වයටපත් වීම. සදා අමරණීයයි. මැරෙන කෙනෙක් නැහැ. ඉපදුණු කෙනෙකුත් නැහැ. සබාදාම පමණයි. මේ නිසාම අපි සබාදාම ගැන කතා කරනවා මේ කතාවේ. අර කුරුල්ලන්ට වගේ. මේ කුරුල්ලෝ වගා කරන්නේ නැහැ. මේ කුරුල්ලෝ සබාදාමෙන් යැපෙනවා. රහතන් වහන්සේ සබාදාම බවට පත් වෙනවා. ඉතින් මේ කතාව හරි සියුම්, හරි ගැඹුරුයි. මහා ප්‍රඥාවකටයි ගෝචර වෙන්නේ. මේක manussකම අපි කතා කරන මේ manuss ස්වභාවය අවිභවා යනවා. ඇත්තටම මේ කතාව තුළ මේ සිත ගැන අපි කතා කරනකොට මේ පැනවීමක් තියෙනවා. සිතක් ගැන. කාම භූමියත්, රූප භූමියත්, අරූප භූමියත් ඇත්තටම තුන් භූමියම අවිභවා යන ත්‍රිලෝකනාථ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. මේ අපි කතා කරන්නේ පුජ්‍යල භාවයක් ගැන හිතලා නම් ඒක වැරදි. එතන පුජ්‍යලෙක් නැහැ. එහෙනම් මේ බුද්ධ ස්වභාවයේ තියෙන්නේ ඒකෝ අර හුදකලාව සිතුවිලි වලින් මිදුණු තැන. ඒ සතිය, ඒ මොහොතට අවදි වීම කියන තැන. මේ සබාදාම න්‍යාය තුළ ඒ බුද්ධ ස්වභාවය තියෙනවා. හැබැයි මේ දිව්‍ය ස්වභාවය ගැන කතා කරනවා. මේ සිත තුළම ඔබට ඒක දකින්න ලැබෙනවා, අත්විඳින්න ලැබෙනවා. මේ සිත තුළ තියෙනවා මේ දිව්‍ය ස්වභාවය. ඒ සිත තුළම තියෙනවා අරූප ස්වභාවය. ඔබට බ්‍රහ්ම ස්වභාවය දකින්න ලැබෙනවා. ඒවා සාමාන්‍ය සිතුවිලි වල මිදීමකට යනකොට ඔබට මේ බාහිර දේවල් වලට එකතු වෙන බාහිර දේවල් වලට ඇල්ලුම බාහිරින් මිදෙනකොට ඔබට ඔබේ සිතේ තුළම දකින්න ලැබෙන බ්‍රහ්ම ස්වභාවයක්.
බ්‍රහ්ම ස්වභාවය ඒකට වචනයක් පැනවීමක් තියෙන්නේ. ඔය දිව්‍ය කියන්නේ බ්‍රහ්ම කියන්නේ ඔය සිතුවිලි සම්මුති වලින් පනවන වචන. නමුත් මේ තුල මිදීමක් පේනවා. ඒ මිදීම තුළ සිතින් මිදීමක් පේනවා. අර ඇලෙන ගැටෙන ඒ ගිනි ගොඩෙන් මිදෙන ස්වභාවයක් මේ සිත තුළ තියෙනවා. අන්නේ ස්වභාව ටික තමයි මේ දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව කියලා පෙන්වන්නේ. ඔබ දිව්‍ය ස්වභාවයටපත් වෙන්නේ මැරිලා නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොට මේ මොහොතේ ඔබට ඒක දැනෙනකොට ඔබට දිව්‍ය ස්වභාවය දැනෙනවා. ඔබට එතකොට ඔය රළු ලෝකවල උපදින්න ඇත්තටම එහෙම සිතක් පිහිටන්නේ නැහැ නේ ඉපදිනවා කියන්නේ. ඒ සිත ඔබට නැති වෙනවා. අතරම එහෙම ඔබ හදිසියවත් මාළොත් ඔය අවසානයේ කරා නොගී අතරමඟ මිය ගියොත් ඔය කියන සුගතිය තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. යම් කිසි අයෙක් මේ දියුණු වෙන මේ සුගති පරායන මේ මනසේ මිදෙන ඒ මට්ටම් වලදී පෙන්වන්නේ. ඒක තමයි ඒ ධ්‍යාන මට්ටම් වලදී මිය ගියොත් කියන්නේ. ඒ ධ්‍යාන මට්ටම් කියන්නේ අතර මේකේ තව පරයයන් ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. ඒක වට ප්‍රමාණය විශාලව කතා කරන්න තියෙනවා. මේ සිතෙන් මිදෙන තැන විවේකද ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාව. ඒ විවේකද ප්‍රීති සුඛ සුකුම කාම අර තියෙන කම්සපේට තියෙන ඇල්ම නැති වෙනකොට ඒ බාහිර දේවල් වලට අල්ල ගැනීමෙන් මිදෙනකොට ඔබ දේවල් වලට ඇලෙන්නේ නැතිකොට ඔබට දරුවෝ කියලාවත් ඇලෙන්නේ ඔබ එතකොට කිසිම දෙයකට ඇලෙන්නේ මොකද්ද මේ හිත එතකොට? ඒක දිව්‍ය සිතක් නෙමේද? දිව්‍ය සිතක්. ඒ බ්‍රහ්ම ඒ කියන සබා මොකක් හරි පැනවීමක් මෙතනදී ඒ සබාදාමේ න්‍යායට බුදුන් වහන්සේ එදා බුදු සමය තුළ ඒ බ්‍රාහ්මණයන් විසින් පනවගෙන හිටපු ඒ බ්‍රහ්ම දිව්‍ය කියන නම් පාවිච්චි කරලා තියෙනවා. එච්චරයි. ඒවට යම්කිසි ඒ සමාජය තුළම විග්‍රහයක් අවශ්‍ය වෙනවා. ඒ විග්‍රහයම තමයි ඒ සමානුපාත කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි අරූප ධානය කියලා කියන ආකාස සංඥායතන ගත්තත් විඥානායතන ගත්තත් අපිට මේක තව පැත්තකින් පේනවා. බුදුන් වහන්සේ විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා, සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා. මේ සංඥාව වේදේති නිරෝධ සමාපත්තියට යන හැටි පෙන්වන්නේ. සංඥාව සියුම් වීගෙන යනවා. එක් සංඥායකා උප්පද්දති සංඥායකා නිරුද්ධති. මේ සංඥාවෙන් මිදෙන තැන. ඒ කියන්නේ පෙර මතකයේ ගිලිහෙන තැන. පෙර මතකයේම තමයි මේ දැන් මේ මොහොතේ ක්ෂණික හිතේ හටගන්නේ. පෙර මතකයෙන් ගිලිහෙන තැන සංඥාවයි ගිලිහෙන්නේ. සංඥා වේදිතේ නිරෝධ සමාපත්තියට සම්වදින්නේ. අතර මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක් වේදනා සංඥා නිරෝධයකට සම්වදිලා ඉන්නේ. ඒක තමයි විශේෂ කාරණයක් තියෙන්නේ. මේවා ඉතින් වෙන වෙන මාතෘකා විදිහට අරගෙන පැහැදිලි කරත හැකි. ඒක ඔබට අපිව පේන්න අපිව ලොකු සාධකයක් වෙන්න අපි මේ කියන පුජ්‍යල භාවයෙන් දකිනවා නම් ඒක වැරදි. මෙතන පුජ්‍යල භාවයක් නැහැ. පුජ්‍යල භාවයක් මිදෙන තැනක් තමයි මේ හැම එකකම යන්නේ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනා නැති වෙලා යනවා. කෙනෙක් කියනවා නම් මම සෝවාන් කියලා එක වෙන්නේ නැහැ. ඇයි ඒ? පුජ්‍යලෙක් සෝවාන් වෙන්නේ නැහැ. පුජ්‍යලයා නැතිවීම තුළයි සෝවාන් භාවය තියෙන්නේ. එහෙමනම් සක්කාය දිට්ඨි රූපේ මිදෙන තැන. විචිකිච්ඡාවක් සැකයක් නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමර්ශණය කරන්න සිල් ගන්නත් කෙනෙක් නැහැ. රැක ගන්න කෙනෙක් නැහැ. ඒ කෙනාට මේක හොඳට මේක පරිස්සමෙන් දකින්න. කාමරාග පටික මේවා ඇත්තටම ඇලෙන්න බාහිර හැමසම මේ දෙයක් එක්කයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒව නැති වෙන තැන මිදි මිදි යන තැන සිතින් මිදෙන තැන එක්ෂණික හටගෙන නිරුද්ධ වෙන සිත දකින තැන අතීතනාත්ව ගම්මේන පටික්කං ඥානාගතං පච්චුප්පන්නං චේ ධම්මා කියන තැනට මේක දකිනවනම් මේ සිත සියල්ලම මේ විදිහට අවබෝධ කරගෙන කෙනෙක් යනවනම් ඒකේන ආගාමි නැවත ආගමනයක් නැවත සිතකට බැහැ ගැනීමක් වෙන්නේ නැහැ. ත්‍ුති උප්පත්තියක් නැවත සකස් වෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන මේ ඊගාව සිත එහෙම හම්බ වෙන්නේ අල්ලගත්ත සිතක්. සියල්ලගෙම මිදි මිදි යන. ආගාමි මේ ශරීර කූඩුව කොයි මොහොතේ කඩා වැටෙයිද දන්නේ නැහැ. මේ ශරීර කූඩුව මේ මග යන යෝගාවචරයේ එක එක අවස්ථාවලදී කඩා වැටෙන්න පුළුවන්. විවිධාකාර හේතු බලපාන්න පුළුවන්.
අන්නේ අවස්ථාවන් වලදී කඩා වැටෙන මේ ශරීර කෝඩුව නමුත් මේ දරාගෙන ඉන්න. මෙන්න මේ සිතෙන් මිදෙන මට්ටම් වලට නැවත පැනවීම එන තැන් වලට සුගති පරායනේ පනවනවා. දිව්‍ය ස්වභාවය, බ්‍රහ්ම ස්වභාව, ඒ ස්වභාව ටික පැනවෙනවා. පැනවෙලා එවැනි නැවත එවැනි මට්ටම් වලට වැටෙන්නේ නැති බවයි බුදුන් වහන්සේ පැහැදිලි කරගෙන යන්නේ. මෙයයි නිවැරදි ධර්මයේ යා යුතු මාවත. නිවැරදි ගමන් කළ යුතු ආකාරය. එය දකිමින් අර සබ්බාස සූත්‍රයේ සියලු ආශ්‍රව ක්ෂය කිරීමේ ඒ සබ්බ ආශ්‍රව ක්ෂය කිරීමේ සූත්‍රය තුල බුදුන් වහන්සේ පැහැදිලි කර ඇති ආකාරයට දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා සංවරා පහතබ්බා විනෝදනා පහතබ්බා පටිසේවනා පහතබ්බා මේකේ භාවනා පහතබ්බා අවසානයේ සතර ඉරියව්වෙම කරන භාවනාවක් තියෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සින්නෝවා නිසින්නෝවා සම්පජානකාරී හෝති හැම ඉරියව්වකම එන සියලු අරමුණු ඒ ශනේම දකිමින් මිදිමින් යන ගමන යථාර්ථයේම ප්‍රත්‍යක්ෂ වුණු තැනක අනේ මහරහත් උතුමන් වහන්සේලා දේශනා කරන ඒ සියල්ලගෙම මිදුණු බව ප්‍රත්‍යක්ෂ කරන ඒ වාක්‍ය ඔබට හමු වෙයි. ඉතින් මේ අපි අද කාලේ බොහෝ ගෙවිලා තියෙනවා. අපිට කතා කරන්න තව දේවල් ඕනම් පුළුවන්. කොච්චර කතා කරත් ඒව සිතුවිලි වචන වලට පෙරලෙන්නේ. ඒ මිදෙන තැනයි නිවන තියෙන්නේ. ඔබ හැම මොහොතම යථාර්ථයට එන්න, ප්‍රායෝගික වෙන්න, තමන්ගේ ජීවිතය තුළින් ඒකෝ හුදකලාව දකින්න. බද්ධය කරත්නට එන්න. ඒ උත්තරීතර හුදකලාව දකින්න. මොහොතට අවදි වන්න. මොහොත තුළ ඇත්තේ මොහොත පමණයි. මොහොත යනු කිසිවක්ම නොවේ. මොහොතම පමණි. අතීතයක් හෝ අනාගතයක් හෝ මොහොත තුළ හමු නොවේ. මොහොත තුළ කාලයක්ද හමු නොවේ. අතීත කාලයක් හෝ අනාගත කාලයක් හෝ මොහොත තුළ නොවේ. එය ඇත්තේ සිතවිලි තුළ පමණි. මොහොතට ඇත්තේ මොහොත පමණි. මොහොත සදා අමරණීයයි. සදාතනිකයි. සදාතනික සුවය එතනයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. දහම දකින්න. සබා දහමම දකින්න. ඒ සබා දහම අවබෝධ කරගන්න. කිසිදා ඔබට දුකක් හට නොගනී. සියලු දුකෙන් ඔබ මිදීයයි. තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපි මේ කතා කරන ලෝකේ මේ දැන් හැදෙන එකක්. තියෙන එකක් නෙමෙයි. ජීවිතේ පවතින ලෝකයක් නෙමෙයි. මේ දැන් එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ලෝකය මේ දැන් හැදෙන එකක්. පවතින ලෝකයක් නෙමෙයි. අපි හැමෝම ජීවත් වෙන්නේ එකිනෙක කෙනා තම තමන් විසින්ම සිතේම හදාගත්ත ලෝකෙක. චිත්තේන වියති ලෝකේ. අපි හිතින්ම හදාගත්ත ලෝකයක්. අපි බාහිරට ඇඟිල්ල දික් කළා බාහිර පවතින ලෝකයක් ගැන කතා කරා. කතා කළාට ඇත්තටම අපි ඉන්නේ අපේ හිතේ තියෙන ලෝකේ. හැම දෙයක්ම හිතටයි ගෝචර වෙන්නේ. හැම දෙයක්ම දැනගන්නේ හිතින්මයි. එහෙමනම් අපි ඉන්නේ අපි ඉපදෙන්නේ අපි මැරෙන්නේ සේරම දැනගන්නේ අපේ හිතින්මයි. අපිට තියෙනවා සම්මුතිය තුළ කතාවක්. සම්මුතිය තුළ අපි හැමෝම පුංචි කාලේ පොඩි කාලේ ඉපදිලා
ඒ සම්මුතිය තුළ ජීවත් වෙලා ආපු අය. සමහර